මගේ ඇස සමිඳුනේ කොයි අයු නමාසිදියත් ජීවන සයුරේ අවතනෙ කවුරු මාව තනි කරනමුවත් මගේ ඇස තනි කරන්නේ ආලයන්නේ ඇස තනි වෙච්ච දෙන්නේ මන තනි කරන්නේ නෑ මාව දාලා යන්නේ ඇස තනි වෙච්ච දෙන්නේ මන කවුරු මාව තනි කරනමුවත් මගේ ඇස තනි කරන්නේ Come on, Lamar. Kavuru maava tani karanamuvat mage tani karanne maava darayane tani vettu denne mane kisida tani vettu denne mane dubala vela ma sitiyot pavarami mage dubala kama yakiya mavilu karami dubala vela ma sitiyot pavarami dubala kama yakiya mavilu karami koi ayurin ma sitiyot makaranne mage sitamene koi ayurin ma sitiyot Vida bedin masitiyot pavarami Dinda hoyne kiya min vilken Okamala kiyannone Vida bedin masitiyot pavarami Dinda hoyne kiya min vilken Koi ayurin masitiyot karanne mage samadne koi ayurin masitiyot karanne mage samadne Hallelujah. Yes, Jesus. මගේ සහෝදරයා දෙවියන් වහන්සේට අනික් වාරයක් ස්තුතිවන්ත මේ සාක්ෂි දනවා. සහෝදරයෙක් කිව්වා එයාගේ අම්මට පිළිකාවක් හැදිලා දැන්ට මාස 3ක් වෙනි කාලයක් වෙනවා කියලා කිව්වා. ගොඩක් අසනීප තත්ත්වයටපත් වුණා. මේ ස්ථානෙට එක දවසයි කිව්වා එක්කගෙන ආවේ. ඒ එක්කගෙන ආපු මුල් දවසේ අම්මට ලොකු සුවයක් දැනුණා. අම්මා ගෙදරකින් කිව්වලු මගේ ඇඟේ යම් කෙනෙක් ඉඳලා එයා පිට වුණා වගේ දැනුණා කියලා. එච්චර දෙවියන් වහන්සේ සුවයක් දීලත් මගේ මල්ලියා කියනවා නැවත මං අම්මව මේ ස්ථානෙට එක්කගෙන එන්න උත්සාහ කළා. ඒත් අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මේ වෙනකොටත් අම්මා රෝහල් ගත වෙලා ඉන්නවා කියලා කිව්වා. අම්මා උදෙසා මැදිහත්කාරය ආඥා කරන්න ඕනි කියලා මගේ සහෝදරයා අම්මගේ ඇඟට අත තියලා මැදිහත්කාරය ආඥා කළා තියෙනවා. ඒ ආඥා කළා ගෙදර ආවට පස්සේ මේ සහෝදරයා කිව්වා එයාගේ පපුවේ පැත්තක් හිර කරනවා. අම්මට තිබිච්ච රෝග ලක්ෂණ මෙයාගෙන් මතුවෙන්න ගත්තා කියලා කිව්වා. සති දෙකක කාලයක් ඒ පීඩාව විඳ යාඥා කරා නිදහස් වෙන්න බැරි වුණා කියලා කිව්වා. ගිහිර්ද දේවස්ථානට ඇවිල්ලා නමස්කාර වේලාවේදී ආලේප මොහොතේදී යම් දෙයක් බෝලයක් වගේ දෙයක් උඩ ඉඳලා පපුවට ඇවිල්ලා ඒ කෙලින්ම ඒක අතුරුදහන් වෙනවා වගේ දැනනා. ඒ මොහොතේම ජේසුස් මගේ සහෝදරයා නිදහස් කළා. යේසුට ගොඩාක් ස්තුතියි කියලා සාක්ෂි දන්නවා. ආමෙන්. ස්තුතියි මගේ ස්වාමීනි ලස්සනයි. Yes, our brother testified that 3 months ago his mother had cancer and he was interceding for her. Actually, when he was interceding for her, he also experienced the same pain on the chest area on his left side. And he said last Sunday when he was praying, he felt, still he was interceding for his mother, he felt like as if some thing passed across his chest and he believes that the mother also has been released in the name of Jesus. මගේ සහෝදරය කියන වසර එකමාරක පමණ කාලයක් ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටිනවා කියලා ඒට යන්න කලින් අපේ දේවස්ථානයේ සහභාගී වුණා කියලා කිව්වා. මගේ සහෝදරය කියනවා මේ වෙනකොට එයා හම්බන්තොට ඒ දේවස්ථානයකට සහභාගී වෙච්ච යනවා යම් සේවයකට දායකත්වයේ දක්වනවා කියලා කිව්වා. ඉතින් මගේ සහෝදරය කියන විශේෂම මේ ස්ථානය තුළින් මේ දේවස්ථානය තුළින් ඒ ලබාගත්තා වූ ඒ ආලේපය ඒ වගේම ඒ ආත්මනවංශගේ බලය ඒ විතරක් නෙමෙයි දේ වචනය තුළ ගොඩනැගීම ශක්තිමත් වීම ගොඩාක් යාර ප්‍රයෝජනවත් වුණා
වුණා කියලා ඒ සභාව තුළ දැන් ලොකු සේවයක් කරන උන්වහන්සේගේ කරුණාව දුන්නා. ඒ නිසා යේසුට ගොඩක් ස්තුති කරමින් සාක්ෂි දරනවා. Yes, our sister testified that she's going to another church and she thanked the Lord that she was able to strengthen the people there in that church as well spiritually, and she gives glory and thanks to the Lord in the name of Jesus. මේ සහෝදරයා Amen. මේ සහෝදරයා දෙවියන් වහන්සේට ගොඩක් ස්තුති කරමින් සාක්ෂි දන්නවා. ඔහු කියනවා පසුගිය දවස්වල හමුදා දිනේ තිබුණා ඒ සැරසිලි සඳහා කොළපාට උණගස් දෙකක් කපන්න මෙයාට නියම වෙලා තිබෙනවා. ඉතින් කැම්ප් එක ඇතුලේ හැමතැනම බැලුවත් එවැනි ගස් තිබුණ නැති නිසා එයා කැම්ප් එකෙන් එළියට ඇවිල්ලා යම් ගම්මානයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් බලාගෙන පාරයිනේ බලාගෙන යනකොට යම් ඉඩමක උණගස් කොළපාට පඳුරක් තිබිලා ඒ ඉඩමේ නිවසක් තිබුණ නැති නිසා අල්ලපු නිවසින් අහපු වෙලාවේදී ඒගොල්ලෝ කියලා මේකේ අයිතිකාරයා බොරැල්ල ප්‍රදේශයේ තමයි ඉන්නේ. නමුත් මේ වත්ත බලා ගන්න කෙනෙක් ඉන්නවා. එයාත් ටික දුරක් තමයි ඉන්නේ කියලා. නමුත් ඒ සහෝදරයා කියලා තියෙනවා ඔයගොල්ලෝ හමුදාවේනේ. ඒ නිසා ඔයගොල්ලෝ කපා ගන්න මුකුත් කියන එකක් නැහැ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අවසර ඇතුව මේ සහෝදරයා තවත් හමුදා නිලධාරිතුමේ ඒ පඳුරේ එක ගසක් කපනකොටම ඒ බොරැල්ල එක්කිනාට විකුණපු ඒ මුල් අයිතිකාරයා ඇවිල්ලා මේගොල්ලන්ට බැනලා තියෙනවා. කාගේ අවසරයක් ඇතුවද මේ විදිහට කපන්නේ කියලා. ඉතින් මේ සහෝදරයා කියනවා නිකන් නෙවෙයි පරුෂ වචනේ පවා බනින්න ගත්තා. ඒ වෙලාවේ මේ සහෝදරයා හිතින් හිතලා තිනවා මේවට එකට නෙමෙයි දෙකක් වුණත් මට කියන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා මට මුකුත්ම කියන්න බෑනේ කියලා එයා ගොඩක් ඉවසගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ බැනපු ඒ සහෝදරයා මේගොල්ලන්ගේ ඉවසීම දැකලා මට මුකුත් කියන්න නෑනේ කියලා එයා හිතින් හිතලා ළඟට ඇවිල්ලා කිව්වලු හරි දැන් කපලා බිම දාගත්ත ඔය උණ ගහ ඔයගොල්ලෝ ගෙනියන්නකො කියලා. ඉතින් ඒ වෙලාවේ මෙයාට දැනලා තියෙනවා මේ හොඳටම බැනෙමෙක් කියලා මේ විදිහට කිව්වේ මොකද මට තව එක ගහක් ඕනේනේ මම ඒක නිසා එයා ගාවට ගිහිලා තව එක ගහක් කපා ගන්නද කියලා මං අහනවා කියලා එයා යාගේ ළඟට ගිහිලා මේ සහෝදරයා අහලා තියෙනවා මට තව එක ගහක් කපා ගන්න අවසර දෙනවද කියලා. හා කපා ගන්නකො කියලා තව ගහක් කපා ගන්න අවසර දීලා තියෙනවා. ඉතින් මෙයාට ගස් දෙකක් විතරක් අවශ්‍ය නිසා ඒ දෙක ගේන්න කැම්ප් එකට ගේන්න ලෑස්ති වෙද්දී මෙයාට දුරකථනයකින් කතා කරලා ඒ හමුදා නිලධාරිතුමා කියලා තියෙනවා අපිට ගස් දෙකක් මදි වෙයි ගස් තුනක් ඔයා කපාගෙන එන්න කියලා. ඒ වෙලාවේ මේ සහෝදරයා කියලා මට කරගන්න දෙයක් නැහැ මං එහෙම ඉන්නකොටම ඒ ඉඩම බලා ගන්න ඒ මුරකාරයා ආවා කියලා කිව්වා. ඒ වෙලාවේ අර බැනපු මුල් අයිතිකාරයා ගාවට කෙලින්ම යන්න බැරි නිසා ඒ මුරකාරයාට කිව්වලු අපිට ගස් දෙකක් බොහොම අමාරුවෙන් කපා ගත්තා. අනේ තුන්වෙනි ගහකුත් අපට ඕන වෙලා තියෙනවා ඔයා චුට්ටක් කියන්නකෝ කියලා ඒ මුරකාරයා මැදිහත්කාරකමින් අරයට කතා කරලා ගස් තුනක්ම කපා ගන්න දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි බැනපු එක්කනා මේගොල්ලොම දන්නේ නැලු මේ දෙන්නට තේ දෙකකුත් හදාගෙන ඇවිල්ලා මේකත් බොන්නකෝ ඔයගොල්ලෝ කැමති නම් අපේ නිවසේට ඇවිල්ලා කන්න මම ගොඩාක් ආසයි ඔයගොල්ලෝ හරිම වෙනස් කියලා ඒ වෙලාවේ යේසුස් වහන්සේ ගැන කියන අවස්ථාව ලැබුණා. ජේසුස් ගොඩාක් ස්තුති කරමින් සාක්ෂි දන්නවා. ආමෙන්. එතකොට හමුදාවෙන් උනත් ජේසුගේ පිහිට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා නේද? ඔය නිල ඇඳුම් ගන්න එක T56 ඕවා වැඩ කරන්නේ නැති වෙලාව. මෙතන බලන්න සම්පූර්ණයෙන්ම ජේසුස් වාසයේ කරුණාව. එහෙනම් අපි උන්වහන්සේට අපුඩියක් ගන්න සතුට කරමු. Thank you Jesus. ලස්සනයි ස්වාමිනේ. ඔබ සියල්ලට සෑහේ. ඒ වගේම මේ සහෝදරයා කියනවා එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට 20000ක විතර වටිනා බඩු වගේක් අරන් තිබෙන නිසා එයාගේ හැම මාසිකම සැලරි එකෙන් 3500ක් කැපෙනවා කියලා කිව්වා. ඉතින් ඒ කැපිලා ඒ බැංකුවට තැන්පත් වෙන ඒ මුදල එයාගේ කාඩ් එක දැම්මත් එයාට 3500 ගන්න බෑ කියලා කිව්වා. නමුත් ගිය සතියේ දවසක එයා පැය 24 නිරහරින් ඉඳලා පවුවදා යනකොට යගේ ත්‍රිවිල් රත්‍රේ ඉස්සරහා රෝදය යම් ඩැමේජ් එකක් නිසා හදන්න ගිය වෙලාවේ ඒගොල්ලෝ කියලා තියෙනවා මේකට සම්පූර්ණයෙන්ම රිම් එකක් දාලාම හදන්න ඕනේ කියලා. ඉතින් මගේ සහෝදරයා කියනවා ඒකට රුපියල් 700ක් විතර වියදම් වෙනවා. මගේ අතේ තිබ්බේ 450යි. කාඩ් එක දාලත් ගන්න බෑ. ඒ 3500 කවදාවත් කාඩ් එකෙන් ගන්න බෑ කියලා කිව්වා. ඉතින් මේ සහෝදරයා කියනවා ඒගේ හදවතට පෙළඹීමක් ආවලු. ඒ කාඩ් එක දාලා මොන හරි මට උදව්වක් දෙවියන් වහන්සේ දෙයිනේ කියලා. එයා විශ්වාසයක් තිබුණෙත් නෑ කියලා කිව්වා. නමුත් යේසුස් වහන්සේගේ පෙළඹීම මත ඒ කාඩ් එක දැම්මට පස්සේ යකින පුදුමයි ගන්න බැරි සල්ලි කොහොම ආවද දන්නේ නැහැ. එයා ඒ මුදල් අරගෙන එයාගේ ඒ අවශ්‍යතාවය ඔක්කොම කරගත්තා. යේසුට ගොඩක් ස්තුතියි කියලා සාක්ෂි දන්නවා. පුදුම දේවල් වෙන්නේ. Thank you Jesus.
Yes, brother testified that he had the army day and he had to find some bamboo trees, two bamboo trees, and he went down the road and he went into an estate where there was bamboo and he was able to cut two trees. But suddenly the owner of the land came and they had scolded him, and he scolded him with filthy words. But still he had patience because he had the Lord with him. He was able to control his lips, and so after that the owner said, "Now that you have cut the bamboo trees, you can take them away." But suddenly when he was getting back with the bamboo trees, there was a call and to say that they want some more trees, and then he was very scared to go back and ask the owner for more bamboo trees. But he spoke to the person who was looking after the land, and then when he was asking him, the owner had told him, "Okay, you can take, you can cut the bamboo trees." And after that, he also invited them to have a cup of tea. And our brother believes that it was just plainly the grace of God that he was blessed to receive everything and more than what he expected. And also he said that he had a problem with his tree wheel, the wheel, and also he said he had no money in the bank to withdraw from the credit card, but miraculously, yes, God has blessed him even to repair his three-wheeler in the name of Jesus. Amen. මගේ සහෝදරිය දෙවියන් වහන්සේ අනික් වාරයක් ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දෙනවා. සහෝදරිය කිව්වා මේ ස්ථානයට ආවේ. එයා එනකොට මගේ සහෝදරිය රෙදි සාප්පුවක් තිබුණා කියලා කිව්වා. ඒ රෙදි සාප්පුව කිසිම ව්‍යාපාරයේ කිසිම දියුණුවක් නැතුව අඩපණ වෙච්ච අවස්ථාවක තමයි මේ ස්ථානයට ආවේ. දියුණුව බලාගෙන කිව්වා මම ආවේ. කොහොම හරි මෙතන ඉනකොට දෙවියන් වහන්සේගේ කරුණාව හරිම පුදුමයි. මම බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි මට ලැබුණේ. දවසින් දවස ආත්මික පියාතුලින් දෙන දේශනාවලින් මම දවසින් දවස හැදුණා කියලා කිව්වා. විශේෂමයක් ආත්මික ඵල 9 අහනකොට මට ඉවසීම තිබුණ නැති කෙනෙක් කියලා කිව්වා. ජේසුස්ගේ කරුණාවෙන් අද වෙනකොට ඉවසීම කියන්නේ මොකක්ද කියලා මම හොඳට තේරුම් ගත්තා. අද මම ආත්මික ගොඩක් වෙනස් වෙලා තියෙනවා. යේසුස් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සහෝදරකෝ ගිය ඉරිදා දවසේ ආලේප නමස්කාර වෙලේදී ආත්මික පියා එක ගීතිකාවක් කිව්වා. කවුරුකු යමුද යන්නේ කවුරුද කියන ගීතිකාව ගායනා කරනකොට සහෝදරකෝ මට කලින් අන්‍ය භාෂාව තිබුණා. ඒක හරි ආසාවෙන් මෙනෙහි කරගෙන ඉන්නකොට එයාගේ තොලකට හොඳට ස්පර්ශ වෙනවා දැනුණා. නවත්ත ගන්න බැරි තරම් තොල් පෙති වලට යම් දෙයක් සිද්ධ වෙලා අන්න භාෂාව ගොඩාක් දුරට කතා කරන්න ගත්තා කියලා කිව්වා. ආලේපේ වැඩියෙන් ලැබුණා. යේසුස් මාව පුදුම විදියට වෙනස් කරලා තියෙනවා. යේසුට ගොඩාක් ස්තුතියි කියලා සාක්ෂි දානවා. Amen. Yes. Our sister says that she came here because she was having a cloth shop and she was bankrupt, but still for all spiritually she had grown, and she gives glory and thanks to the Lord in the name of Jesus. And also she
ලැබීම ලැබලා වසර 25ක පමණ කාලයක් වෙනවා කියලා අපේ සභාවට ඇවිල්ලා වසරක පමණ කාලයක් වෙනවා කියලා කිව්වා. නමුත් මගේ සහෝදරිය කිව්වා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ඉඳලා ජූනි මාසෙ වෙනකන් සෙන්සුරාදා විතරයි ආවේ කියලා. ඒ මොකද මගේ සහෝදරිය බලාපොරොත්තු වුණාලු එයාගේ සැමියාට හරි එයාට හරි විදේශගත වෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ කියලා. මොකද සැමියා රට යන්න කොච්චර උත්සාහ කළත් හරියන්නේ නැහැලු. ඉතින් ස්ථිර රැකියාවකුත් තිබිලා නැහැ. ආර්ථික අමාරුකම් ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් සැමියාගේ අම්මා කිව්වලු ඔයාගේ මහත්තයාට බැරි නම් ඔයා හරි රට යන්න කියලා. ඉතින් ඊශ්‍රායල් දේශයට මටවත් යන්න ලැබෙයිද කියලා ජේසුගේ ආශිර්වාදය ලබා ගන්න සෙන්සුරාදා සුවමෙට ආවා කියලා කිව්වා. ජූනි මාස වෙනකම් ආවා. නමුත් රට යන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා කිව්වා. නමුත් ගොඩාක් ජේසුට ලං වුණා කියලා කිව්වා. අවුරුදු 25ට වැඩිය ජේසුස්ගේ ආදරේ ගොඩක් දැනෙන්න පටන් ගත්තා කියලා කිව්වා. මගේ සහෝදරික ඊට පස්සේ සබත් දවස් එන්න පටන් ගත්තා. දැන් මාස 4ක් පුරාවට මම සබත් දවස් එනවා. දැන් මගේ සැමියා රට යන්න හදන්නෙත් නැහැ. මම රට යන්න හදන්නෙත් නැහැ. ඒ අදහස සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. ජේසුස් අපිට සෑහෙනවා කියලා කියනවා. ඔන්න රට හැදෙන වෙලාව දැන්. ඕක තමයි වෙන්න ඕන නේද ජේසුස්ගේ දාලා. ලංකාවේ සංවර්ධනයේට අඩුව බ්ලොක් වෙයිද දන්නේ නැහැ කට්ටිය රට නොගින් නැවතුනොත්. එකම නේසවත් දෙවියන් වහන්සේගේ කැමැත්තනේ වෙන්න ඕනේ රටේ. අපි කෙනෙකුගේ ජීවිතේ උන්වහන්සේගේ කැමැත්තයි වෙන්න ඕනේ. රයිට්. ඉතින් මගේ රට නොගියාම දියුණු වෙන්නේ නැද්ද කියලා. උන්වහන්සේට සියල්ල කළ හැකි. ශක්තිමත් වෙන්න. Come on. කියන්න. මගේ සහෝදරිය කියනවා රට ගියේ නැහැ කියලා ස්ථිර රැකියාවක් නැහැ කියලා කිසිම අඩුපාඩුවක් නැහැ. අපි දන්නේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ වුණාට කිසිම දෙයකින් හිඟයක් නැහැ. මේ අවුරුද්ද අපි සතුටින් ජීවත් වෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි ඉස්සර හරියට යාඥා කරගන්න දන්නේ ආත්මික ශක්තිමත් නැහැ වර්ධනයක් නැහැ. නමුත් මේ ස්ථානෙට ආවට පස්සේ විශේෂම සබත් දවසේ ආවට පස්සේ පුදුමාකාර විදිහට දැන් යාඥා ජීවිතේ වැඩි වෙලා තියෙනවා. ජේසුස් ගොඩක් ලං වෙලා තියෙනවා. ඒ කතා කරන හැම වචනයක්ම දේශනා කරන හැම වචනයක්ම මටම කියනවා වගේ තමයි මට දැනෙන්නේ. ඉස්සර මං අවුරුදු 5ක් ජේසුස් ළඟට ගියා. දේශනාවල් ඇහුවා. මට වචනයක්වත් මතක හිටින්නේ නැහැ. නමුත් මේ ස්ථානයේ යමක් කියනවද? ඒ හැම දෙයක්ම මට මතක හිටිනවා කියලා කියනවා. ඉතින් ගොඩක්ම ආත්මික පියාට ගොඩක්ම ස්තුති කරනවා. ජීවිතවල ස්තුති වේවා. මනුෂ්‍යයන් දෙසා ගොඩාක් කැප වෙලා නිරහාර කරමින් ජේසුස් වහන්සේ ළඟටම ලං කරන්න මේ දරන උත්සාහය නිසා යේසුට ගොඩක් ස්තුති කරමින් සාක්ෂි දරනවා. Amen. Thank you Jesus. Yes, our sister testified that 1 year ago she came here because she and her husband both didn't have jobs. They were very worried that one should go abroad and work. She thought she can come here and pray. Even she came for the Saturday healing service and for a prayer with fasting, and they prayed, thought that one of them will be blessed to go abroad and earn foreign exchange. But still for all, today she's giving glory and thanks to Lord that none of them are going abroad. That the Lord has not enabled them, but still for all, they are blessed. They are able to continue their day-to-day life without any lack. The Lord has blessed them, and she's also thanked the Lord for our pastor because they were all grown spiritually, and also she said she got very much close to the Lord, and when she comes to our services, she feels the love of God, and she thanks our church and our pastor for what they have done for her in her life and her whole family, in the name of Jesus. දැන් ෆොටෝ දාන්න වචනෙට තියෙන්න ඕන සුභ ධර්මයට වචන සම්බන්ධ කරන්නේ. එහෙම කොහොමද මට කියන්නේ ඔයාලට කියන්නේ කවුද? ඉතින් මගේ ආත්මයට එකඟව දැනෙන්න ඕන මේක. ඔයාගේ ෆොටෝ දාන්න දර්ශනයක් දාන්න. දැන් මේක වචනේ මුළු ලෝකෙටම සමානයි. right අපි ඒක යාත්‍රා කරලා බලනවා ලැබෙන සුමානේ කියනවා සාක්ෂිය.
මගේ සහෝදරිය දෙවියන් වහන්සේලා අනික වාරයක් ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දනවා. සහෝදරියකෝ ගිය සතියේ එයා සේවා කරන සේවා ස්ථානට යනකොට පිටිපස්සෙන් ආපු කාර් එකක් එයාගේ උරිසේ ඉතා වේගෙන් සයිඩ් කාණ්ඩියට හැප්පුණා කියලා කිව්වා. එතන ඒ දැකපු බොහෝ සෙනඟ කලබලලා ගොඩක් කෑ ගහලා තියෙනවා. එතකොටම මගේ සහෝදරිය කටින් පිට වුණාලු. අනේ යේසුනේ කියලා සහෝදරිය කටින් පිට වුණා කියලා කිව්වා. සහෝදරිය කියනවා වටපිට බලාගෙන හිටපු මිනිස්සු ගොඩක් කලබල වුණා. මට ඒක දැනුණේවත් නෑ. මගේ මුළු ජීවිතේම ජේසුස්වහන්සේ ආරක්ෂා කළා. ජේසුස්වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වන අතර සහෝදරියකෝ ගිය සිකුරාදා දවසේ නැවත එයා සේවා ස්ථානයට යනකොට එයා තට්ටු 6ක් උස ගොඩ නැගිල්ලක් කියලා කිව්වා. ඒක ලිෆ්ට් එකේ හිර වෙලා දොර ඇරින් නැතුව තත්ත්වයකටපත් වුණා කියලා කිව්වා. මගේ සහෝදරයා ජේසුස්වහන්සේ මොහොතේ ජේසුනේ කියලා අඬ ගැව්වා. ඒ මොහොතේම ලිෆ්ට් එක ක්‍රියා වුණා. යේසු එයාගේ ජීවිතේ දෙපාරක් බේරුවා. ස්තුතියි කියලා ඒ සාක්ෂි දන්නවා. ආමෙන්. පුදුමයි. Yes, sister testified that she was knocked down on her shoulder when she was going to work, and she says she gives glory and thanks to the Lord that nothing happened to her because she had shouted out aloud Jesus, and he has helped her. And also she said that she was in the lift, and it's a 6-story building, and the lift had got stuck. There again she called out in the name of Jesus, and the lift started working, and she gives glory and thanks to the Lord that twice the Lord saved her from all these difficulties in the name of Jesus. Amen. මේ සහෝදරිය කියනවා වසර 25ක පමණ කාලයක් වෙනවා ගැලීම ලැබලා කියලා. මේ ස්ථානෙට ඇවිල්ලා මාස 6ක පමණ කාලයක් වෙනවා කියලා කියනවා. ආත්මික ගොඩාක් ශක්තිමත් වෙලා තිනවා. ආත්මික ගොඩාක් බලයෙන් පිරලා තිනවා. මේ සභාව නිසා ගොඩක් සිත කරනවා. ඒ වගේම ආත්මික පියා නිසා ගොඩක් සිත කරනවා. ඉතින් දුවගේ විවාහ ජීවිතයේ ආසමගිකන් තිබුණා. දෙන්න වෙන් වෙලා අවුරුදු 2ක් හිටියා. නමුත් මේ ස්ථානෙට ඇවිල්ලා මාස 6යි මේ වෙනකොට දෙන්න එකතු වෙලා ලස්සන ජීවත් වෙනවා කියලා කියනවා. ඒ වගේම දුව පුංචි ව්‍යාපාරිකුත් කරනවා. ජෙස් ගොඩක් ආශිර්වාද කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ සහෝදරිය කියනවා එයාගේ සැමියා නැති වෙලා අවුරුද්දයි මාස 3ක් පමණ වෙනවා. අපි ජීවත් වුණේ සැමියා ඉන්නකොට ඒ රැකියා කරපු ස්ථානයේ අයිතිකාර මුදලාලිගේ නිවසක කියලා කිව්වා. නමුත් සැමියා නැති වුණාම ගේ නැති වෙයි කියලා හිතුණා. නමුත් ඒ සහෝදරයා කතා කළකොල ඕගොල්ලෝ මේ නිවසේ ඉන්න ආට මාසෙට ආදායමකුත් දෙන්නම් කියලා ඒ ආදායමෙන් ජීවත් වෙන යේසු කරුණාව දීලා තියෙනවා. ජේසුට ගොඩක් ස්තුතියි කියලා සාක්ෂි දරනවා. It is so many. Yes, sir. Our sister testified that she received salvation 25 years ago, but she has come to our church only 6 months, and during these 6 months, the Lord has blessed her so much. She said that she was not even, she had a dispute with the daughter, but still they got together. And also she said she lost her husband, and he was working in a place, they had given a place to stay, but once the husband died, there again the owner said, no, you don't have to leave the house, you can stay here. And she says today that she's also given a small salary, and she has been blessed because she has come to this church, and she gives glory and thanks to the Lord that the Lord has blessed her in the name of Jesus. මේ සහෝදරිය දෙවියන් වහන්සේට ගොඩක් ස්තුති කරමින් සාක්ෂි දන්නවා. ඒ කියනවා එයාටයි යාගේ ස්වාමි පුරුෂයාට ඉන්න වෙනම ගෙයක් හදාගෙන ඉන්නවා. මේ වෙනකොට බිත්ති නගලා වහලේ හදලා ඉවරයි. නමුත් නිවසට ඒ වැඩ කටයුතු බලන නිවසට ඇතුළට යන්නවත් බෑ. මුළු ඇඟේම බලු මැක්ක එල්ලෙනවා කියලා කිව්වා. ඇතුළේ වැඩ කරන බාස්ලා පවා ඒ නිවසේ වැඩ කටයුතු කරන්න අකමැති වෙලා තියෙනවා මේ සත්තු නිසා. ඉතින් මේ සහෝදරිය කියනවා ගිය හදිසියෙද හරි ගියොත් ඒගොල්ලන්ගේ මහගෙදරට යන්නේ එළියේ තියෙන ලිඳෙන් නාලා තමයි යන්න ඕන නැත්තම් ඇඟම බලු මැක්කෝ කනවා කියලා කිව්වා. නමුත් මේ සහෝදරිය කියනවා මේ ස්ථානෙට ඇවිල්ලා යාඥා කරපු වතුර ඒ නිවස වටේ මිස්සට පස්සේ මේ වෙනකොට ඒ බාධාවෙන් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඉන්නවා. යේසුට ගොඩක් ස්තුති කියලා සාක්ෂි දන්නවා. ඒ වගේම ඒ කියනවා විවාහ වෙලා අවුරුද්දක් වෙනවා දරුවෙක් බලාපොරොත්තුෙන් ආසාවෙන් හිටියත් ඒ ආසාව ඉෂ්ට වෙලා නැහැ. නමුත් මේ වෙනකොට යේසුස් වහන්සේගේ කරුණාවෙන් යාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. යේසුට ගොඩක් ස්තුති කියලා සාක්ෂි දන්නවා. Amen. Our sister testified that she was building a house. She couldn't complete it, but that house was full of fleas. Whenever they go to visit that house which has been built, the fleas come on them, and she said they have to take a bath and go back to the main house. But she had taken the blessed water and sprinkled around the house. And today she said that the house is completely delivered from those fleas, and she gives glory and thanks to the Lord. And she said she's married 1 year and she was not blessed with a child, but today she gives glory and thanks to the Lord that she'll be blessed with a child in the name of Jesus. Amen. මගේ සහෝදරිය දෙවියන් වහන්සේ අනික වාරයක් ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දන්නවා. සහෝදරිය මාතලේ ප්‍රදේශයේ සහෝදරියා එයා කිව්වා එයා ඉස්සෙල්ලම මේ දේවස්ථානයට කියලා ආවේ ඊයේ දවසේ සෙනසුරාදා හාස්කම්මේට කියලා කිව්වා. අපේ සේවය කරන සහෝදරියා මාතලේ ප්‍රදේශයට ගිහිල්ලා එයාට දෙවියන් වහන්සේ ගැන කිව්වා කියලා කිව්වා. ඒ වෙනකොට මාස 6කට වැඩි කාලයක් එයාගේ තද බල ලෙස ગેස්ට්‍රික් රෝගය වැළඳිලා තිබිලා තියෙනවා. මගේ සහෝදරියගේ දෙමව්පියෝ පහ බය වෙලා තියෙනවා. ඒ තරම් මෙයාට අමාරු වෙලා තියෙනවා. කිසිම දෙයක් කන්න බැරි තත්යකටපත් වෙලා
බෙහෙත් වෛද්‍ය ප්‍රතිකාරවත් මේ ශරීරයට අල්ලන්නේ නැතුව තිබිලා තියෙනවා. වසර 20ක කාලයක් කළු කුමාර දෝෂය තිබිලා තියෙනවා. ඊයේ දවසේදී මේ ස්ථානයේ සහභාගී වුණා. අවසන් යාචාවදී දේශය උදෙසා යක්ෂාත්මට තරවට්ටු කරන කල මෙයා මගේ සහෝදරිකෝ යාට යම් වෙනසක් දැනිලා දඟලන්න ගත්තා කියලා කිව්වා. ගෙදර ගිහිල්ලා බලනකොට හොඳ ලුණු මිරිසක් හදලා තිබුණා. මම මාස 6කින් ලුණු මිරිස් කෑවේ නෑ. හොඳට ලුණු මිරිස් එක කෑවා. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ගෑස්ට්‍රික් කටට කියලා තෝරනවා. අයියෝ අයියෝ. හරි normal කියන්නේ. ඔහොම කිව්වම කටට ගලවනවා. රසට හොදට. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ස්වාමිනේ ගෑස්ට්‍රික් රෝගය සම්පූර්ණයෙන් සුවයි. වසර 20ක යක්ෂ බලවේගයෙන් නිදහසේ ස්තුතියි කියලා සාක්ෂි දානවා. Yes, sister testified that she came from Martale for our service yesterday. She said that she had a terrible gastritis. She couldn't eat any chili paste or anything at all. But about the 20 years, she was demon possessed. She gives glory and tells the Lord that she's completely delivered from that in the name of Jesus. Now she's completely healed from gastritis. She was able to eat any chilies, any chili paste, and she gives glory and tells the Lord in the name of Jesus. මේ මම කියනවා එයාගේ පුතාට ලොරියක් තියෙනවා කියලා. මේ ළඟ දවසක් දඹුල්ල පළාතට යම් හයර් එකක් ගිහිල්ලා තියෙන වෙලාවේදී රෝද දෙකක් ගැලවිලා ගිහිල්ලා නමුත් කිසිම අනතුරක් නොවේ බේරිලා තියෙනවා. ඉතින් මේ අම්මා කියනවා ඒ ලොරිය ගාලා තිනවල ජේසුස් ජීවමානයි කියලා. ඒ නිසා යේසුස් වහන්සේගේ කරුණාව ලැබිලා පුතාටත් ඒ ගෝලියන්ටත් කිසිම අනතුරක් නොවේ බේරුණා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ අම්මා කියනවා හැමදාම ඉරිදා සබත් දවසේ දෙන්නව දේශනාවල් ඊළඟ ඉරිදා වෙනකම්ම මතක තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ආකාරයෙන්ම ආත්මික පියාව ස්වාමීන් වහන්සේ බලවල ලෙස පාවිච්චි කරන නිසා යේසුස් ස්තුති කරනවා. ඒ වගේම ආත්මික පියාටත් ගොඩාක් ස්තුති කරනවා. මේ අම්මා කියනවා එයාගේ ආත්මික ජීවිතේ ලොකු වර්ධනයක් තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ගෙදර ඔක්කොටම හැමතිස්සෙම අසනීපයි. නමුත් ජේසුස් ළඟට එන මට විතරක් අසනීපයක් නැහැ. යේසුස් ගොඩාක් ස්තුති කරමින් සාක්ෂි දරනවා. Oh. Thank you Jesus. Yes, our sister testified that she owns a lorry, and a few days ago the lorry had the two wheels had come off, and nothing has happened to the son and the helpers. She gives glory and thanks the Lord. She also thanks our Lord that because of our pastor, spiritually she has been blessed and she has grown close to the Lord. And she also said all the other family members are sick, but today because she is following Jesus, she is completely healed, and she gives glory and thanks the Lord in the name of Jesus. Amen. මේ සහෝදරි දෙවියන් වහන්සේට ගොඩක් ස්තුති කරමි සාක්ෂි දන්නවා. ඒ කියනවා අවුරුද්දක පමණ කාලයක් හෘද වස්තුවට සම්බන්ධ නහරයක් සීන් වීම නිසා එයාට පපුවේ කැක්කුමක් තිබුණා කියලා කිව්වා. අන්තිම මාස කිහිපය වෙනකොට එයා කියනවා මහන්සියක් දැනුණත් ඒ පපුවේ කැක්කුම ඇති වෙලා එයා මැරෙන්න යනවා වගේ වේදනාවක් දැනෙනවා කියලා කිව්වා. වෛද්‍යරු කියලා තිනවා නිවසේ කිසිම වැඩක් කරන්න එපා. අඩුම ගානේ තේ කෝප්පයක්වත් ඔයා අතින් උස්සන්න එපා කියලා. ඒ වගේම මේ සහෝදරිය කියනවා ඒ පපුවේ කැක්කුම ආපු වෙලාවට හෘද වස්තුවේ ශක්තිය නැහැ. එම ඉසුවොත් ඉවරයි ඔයා. රයිට් කියන්නේ? එයා ගමනක් බිමනක් යනකොට එයාගේ ඇඟ සෙලවෙන නිසා එයා කියනවා අත් දෙකෙන්ම පපුව තද කරගෙන තමයි යන්නේ. චුට්ටක් හරි එයා ගමන ගිහිලා මහන්සි වුණොත් එයාට මුළු දවසම රෝහල්ගත වෙන්න පවා අමාරු වෙනවා කියලා කිව්වා. නමුත් සති 8යි ආවේ සති 8කට පස්සේ එයා කියනවා එයා ගෙදර වැඩ ඔක්කොම කරනවා, බර වැඩ කරනවා, කිසිම පපුවේ කැක්කුමක් නැහැ. යේසුස් යව සුව කළා කියලා සාක්ෂි දන්නවා. Thank you Father. නොකියාම බෑ මට ඔබේ මහිමේ මේවා නොකියාම බෑ මට ඔබේ මහිමේ යේසු අපේ ආදර යේසු නොකියාම බෑ මට ඔබේ මහිමේ
Come on, Samana Mahadra. Thank you, Jesus. Hallelujah. Hallelujah. Thank you, Jesus. Stutive. My brother. Oh, yeah, that was it. Diga Polimak. Sabi ko sa represent sa Vemaganda, Pudian Diga Polimak. Ita Diga Polimak. O komativisiste sakshi unasi je dao se. Onda eva I solpia kapitoragata sabinasige maimesandada dao se kiantan obate අපුඩිගහල ස්තුති කරන්නට අවස්ථාවක් දෙන්න ඕන නිසා. Come on, yeah, ඒ දවස් අපේ සාක්ෂි අහලා බලමු. Yes, sister. Hari. Okay, now we are going to listen that testimony which was performed by our Lord Jesus yesterday, our healing service. So yesterday the whole testimony was interpreted by in English. So therefore the old testimony is that there is no need any interpretation. So anyway, all the glory of it. Now you can see here a long queue where the crowd was gathered, the people who got cured and received miracles, how our God Lord Jesus performance, all the performance by our Lord Jesus. So all the glory and honor to thee. It's not by pastor,
from our master. He is the greatest and the mighty God. Beyond the natural, that he can do some wonderful things in everyone's life. Whosoever believe thee, they can see the glory of God. He said that, who believe me, then you can see the glory. So these people are very blessed people from the Sri Lanka. See that directly they receive something from the Almighty God. No mediator. I'm just a preacher here. So whatever they're sharing the testimony, all they receive from Jesus. So all the glory and honor to the Heavenly Father forever and ever. Forever and ever. He is the God forever and ever, the everlasting God. Right, come on. සහෝදරි රූපා පැමිණි සිටිය ඌරාපොළ සිට ඒ සහෝදරික වසරක පමණ කාලයක් උගුර ගෙඩියක් තිබුණා කියලා වෛද්‍ය පරීක්ෂණ කරනකොට ඒක තයිරොයිඩ් ගෙඩියක් සැත්කමකින් ඉවත් කරන්න ඕනේ කියලා ඔක්තෝබර් මාසයේ පළවෙනි සතියේ තමයි සැත්කමට දින දීලා තිබුණේ. ඒ අතරවාදී මේ ස්ථානය ගැන දැනගෙන ආවා කියලා කිව්වා. මාස 4ක් විතර එනකොට ගෙඩිය නැති වුණා කියලා කිව්වා. මගේ සහෝදරිය කිව්වා ඊට පස්සේ අදාළ දිනේදී එයා රෝහලට ගියාම සැත්කමට සූදානම් කළා කියලා. නමුත් ගෙඩිය නැති නිසා ඒ සහෝදරිය කියලා තියෙන වෛද්‍යවරයාට මම සැත්කමකට කැමති නැහැ කියලා ඊට පස්සේ ඒ නිවසට ඇවිල්ලා ගම්පහ රෝලට කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගැනීමෙන් අනතුරුව ස්කෑන් වාර්තාවෙන් තහවුරු වෙලා තියෙනවා තයිරොයිඩ් ගෙඩියක් නැහැ කියලා. ඒ නිසා යේසුට ගොඩක් ස්තුති කරමින් සාක්ෂි දරුවා. Amen. ස්වාමිනේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා. ගල්ලේවල ඉඳලා ආපු සුනිත්‍රා කියන සහෝදරිය කිව්වා එයාගේ දුවට වයස අවුරුදු 12යි. නමුත් එයාගේ දුවගේ කටේ පුංචි ගෙඩියක් ඇවිල්ලා ඒක දවසින් දවස ලොකු වීම නිසා වෛද්‍යවරයට යොමු කරලා තියෙනවා. ඒ වෛද්‍යරයා චෙක් කරලා කිව්වලු මේ ගෙඩියේ පිළිකා ශෛල තියෙනවා. ඉක්මනින්ම කරන්ට් එක අල්ලන්න ඕන කියලා. නමුත් මේ සහෝදරිය කියනවා මේ දුවට එකපාරට මෙයා මුළු ඇඟම උණ ගතිය තිබුණා, ඔළුව කැක්කුම තිබුණා මේ රෝගය නිසාම. අන්තිමට දුවගේ සිහි කල්පනාව නැති වුණා. ඒ දුව හැමතිස්සෙම කෑ ගහන්න පටන් ගත්තලු අම්මේ නිවස ඇතුලේ කොට ගෑනු කෙනෙක් හැමතිස්සෙම ඇවිදින ඕගලන්ට පේන්නේ නැද්ද කියලා. ඒ නිසාම යකිනවා අම්මා කිව්වා දුවව නිදහස් කරගන්න තොවිල් 15ක් කරා ලක්ෂ ගාණක් වියදම් වුණා. නමුත් එයාට විසඳුමක් නැහැ. අන්තිමට දුව පිළිකා රෝගියෙක් වෙලා වුණා විතරයි කියලා. නමුත් මේ ස්ථානයේ දැනගෙන එක සතියයි ආවේ ඊළඟ වෛද්‍යවරයා හම්බෙන්න කියලා ආවේ. ඒ වෛද්‍යවරයා රිපෝට් බලලා කිව්වලු මෙයාට පිළිකාවක් අපි නැවත චෙක් කරමු කියලා. නමුත් එයා චෙක් කරගෙන යනකොට එයා පිළිකා ශෛල නැති නිසා වෛද්‍යවරු 10 දෙනෙක්ම එකතු වෙලා මේකට පරීක්ෂණයට යොමු කරලා තියෙනවා. අපේ යේසුස් වහන්සේ පිළිකාව සුව කළෝ. ශ්‍රී ලංකාව අසාපල්ලා. ලංකාවේ කන් ඇත්තෝ අසාවා. කන් නැති එක තමයි ප්‍රශ්නේ මොනවා කරන්නේ? උන්වහන්සේ ක්‍රියා කරනවා අපි කියනවා කන් ඇත්තෝ නෑ. කන් නැත්තෝ තමයි ඉන්නේ කොහොම. රයිට් කම් ඔන්. ඊයේ දවසේ යාගේ අම්මා සාක්ෂි දරුවා කිසිම මුදලක් නැතුව දරුවාගේ යක්ෂ බලවේගයෙන් නිදහස් ඒ වගේම පිළිකා රෝගයේ එයා සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියලා සාක්ෂි දරුවා. ආමේන්. සහෝදර යෝගේශ්වරන් පැමිණි සිටි රුවන්වැල්ලේ සිට ඒ සහෝදර කිව්වා අවුරුදු 4ක පමණ කාලයක් එයාට යක්ෂාත්මික බලපෑමක් තිබුණා කියලා. තොවිල් කිහිපයක් කළා කියලා කිව්වා. තව යන්ත්‍ර මන්ත්‍ර දැම්මා. නමුත් කිසිම නිදහසක් නැහැ කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි එයාට හෘද වේදනාවක් තිබුණා කියලා කිව්වා. රාත්‍රී කාලේ දෙක වැඩි වෙනවා. දෙපාරක්ම එයා මැරෙන තරමට අමාරු වුණා කියලා කිව්වා. සති 17ක් ආවා. සති 17ම යක්ෂාත්මයෙන් වැටලා දඟලනවා කියලා කිව්වා. ඊයේ 18 වෙනි සතිය කියලා කිව්වා. ඊයේත් ආවා. ඊයේ දේමාක පින්නිමක් ලැබුණා. ඔබ යම් කෙනෙක් ඉන්නවා රාත්‍රී කාලේදී හුස්ම හිර වෙලා ගොඩක් අමාරු වෙනවා. වේදිකාවට එන්න කියලා කීප දෙනෙක් ආවා. එයා යක්ෂාත්මයෙන් වැටුණා. ඒ අවුරුදු 4ක යක්ෂාත්මයෙන් නිදහස් වෙලා දැන් පපුව ලොකු සැලලොත් තියෙනවා. යේසුට ගොඩක් ස්තුතියි කියලා සාක්ෂි දෙනවා. ආමේන්. වයිකාලේ ඉඳලා ආපු තුෂානි කියන සහෝදරිය කිව්වා එයාගේ මොලේ ගෙඩි දෙකක් තිබිලා එක ශල්‍ය කර්මයකින් එක ගෙඩියක් ඉවත් කරා. ඒ කරාට පස්සේ එයාට නැගිටින්න බැරුව ඔත්පල වෙලා අවුරුද්දක පමණ කාලයක් ඉඳලා තියෙනවා. වෛද්‍යරුන්ට මේ ගැන කිව්වම වෛද්‍යරු කිව්වල ඊළඟ ගෙඩියක් ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න පුළුවන්. නමුත් ඒ ආකාරයෙන් අපි කරන්නේ නැහැ. මෙයාගේ ජීවිතේ නැති වෙයි. හැමදාම ඔත්පල වෙලා ඉන්න වෙනවා මේ විදිහට ඉන්න වෙනවා කියලා. නමුත් මේ සහෝදරිය කියනවා සති 3කට කලින් ප්‍රථම වතාවට මේ ස්ථානෙට එනකොට පුටුවක තියාගෙන උස්සගෙන තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. ඊයේ දවස් වෙනකොට අවුරුද්දකට පස්සේ යාට තනියම ඇවිදින්න පුළුවන් වුණා කියලා සාක්ෂි දරුවා. ආමේන්. ළමයි විශිෂ්ටයි ජේසුනේ.
සහෝදර ක්‍රිස්ටෝපර් පැමිණ සිටි නාවල පිටියේ සිට මාස 6ක පමණ කාලයක පටන්ම අර්සස් රෝගය තිබුණා කියලා කිව්වා. පරීක්ෂා කරගැනීමෙන් අනතුරු ගුද මාර්ගයේ ගෙඩි 3ක් තියෙනවා කියලා වෛද්‍යතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පිළිකාවද්ද කියලා සැක කරලා ඒ ගුද මාර්ගයෙන් කොටසක් අරගෙන මහරගම් පිළිකා රෝහලට යවලා තියෙනවා. එන්ඩෝස්කෝප් පරීක්ෂණයක් කිව්වා මුලදී කළේ කැමරාවක් ඇතුළට දාලා කියලා කිව්වා කළේ. ඊට පස්සේ මගේ සහෝදරයා කිව්වා මාස 1කමාරක් යනවා කොළු වෛද්‍ය වාර්තා වෙන්න. ඒ අතරවාදී මේ ස්ථානයට ආවා. මාස 6ක තිබුණා ඒ අස්ස සමාරුව සෝනා කියලා කිව්වා. නමුත් ඊට පස්සේ වාර්තාවවල කිසිම දෙයක් පැහැදිලි නැහැ කියලා. ඊට පස්සේ හේමාස් පෞද්ගලික රෝහලට ගිහලා විශේෂඥ වෛද්‍යවරයෙක් ලවා විශේෂ පරීක්ෂණයක් කරගැනීමෙන් අනතුරුව ඒ ගුද මාර්ගයේ තිබුණා ගෙඩි 3ම අතුරුදහන් වෙලා යේසුර ගොඩක් සතුටුකරමින් සාක්ෂි දරුවා. අතුරුදහන් වෙලෝ මගේ යේසුනේ ලංකාව සොලවල හරියෝ මේගොල්ලන්ට ඇස් අරින්න ගම්පහ ඉඳලා ආපු නිරෝෂණී කියන සහෝදරිය කිව්වා එයා ඉපදුන දා ඉඳලා එයා දුකමයි වෙන්නේ අන්තිමට විවාහ වුණාමත් ස්වාමි පුරුෂයාගෙන් ගුටි කනවා ඉවරයක් නැහැ කියලා කිව්වා සති 9ක්ම පිටක් බලාපොරොත්තු මේ ස්ථානෙට ඇවිල්ලා විසඳුමක් නැහැ කියලා කිව්වා නමුත් 9 වෙනි සතියේ උදෑසනම ජේසුනේ අදවත් ඔබ මට කතා කරන්නේ නැද්ද කියලා මේ කතාවක් ඇහුවා මේ පොළවේ යකෙක් කියලා මම දැක්කනම් දැක්කේ ඒ මගේ ස්වාමි පුරුෂයාව තමයි ඒ තරමට යාගේ ස්වාමි පුරුෂයා ගොඩාක් දරුණු ලෙස යාට පීඩා කරලා තියෙනවා. යාට දැනෙලා පෙනිලා තියෙන ස්වාමි පුරුෂයාව යකෙක් වගේ තමයි. ඒ දැන් ඊට පස්සේ 9 වෙනි සතියේ එනකොට ආත්මික පියා නිරෝෂණී ඔබ කෙනෙක් ඉන්නවා ඔබ ගොඩාක් දුක් විඳපු කෙනෙක් ඉදිරියට එන්න කියලා ඒ වෙලාවේ මේ සහෝදරිය ගිය සතියේ යාඥා කරගෙන ගියාට පස්සේ ඊයේ දවසේ සාක්ෂි දරුවා යාගේ වයසේ යාගේ අවුරුදු දවසේම ගිය සතියේ තමයි මම ගොඩාක්ම සතුටින් හිටියේ කියලා ඊයේ දවසේ සාක්ෂි දරපු නිසා යේසුර ගොඩාක් සතුටු කරමින් සාක්ෂි දන්නවා. ඒගේ මුළු ජීවිතේටම ගිය සතියේ යේසුස් වහන්සේ ඒව හමු වුණ දවසේ ඉඳලා තමයි එක සතියක් උපන්නා පටන් මගේ ජීවිතයේ සතුටක් සහනයක් තිබුණේ නැහැ. නමුත් ගිය සතිය තමයි ජේසුස් තාත්තා හමු වෙච්ච දවසේ ඉඳලා තමයි ඒ සතිය ඇට සතුටුදායක සතියක් කියලා තිබුණේ. පුදුමයි මේ වගේ තවත් ඉන්නවා නිරෝෂාලා නේ මොනවද? නිරෝෂණීලා තව ඉන්නවා ලංකාවේ. සමිනාස්සේ කිව්වා මතක කරාද උදේත් මට ඒ නිරෝෂණීලා වගේ ජීවිතයේ දුක් විඳින ගොඩාක් ඉන්නවා මගේ දරුවන්. බලා කොහොම හරි මගේ පණිවිඩය ඒගොල්ලන් ගාවට අරයි යන්න ඕනේ. ඒ යනකොට පීඩාවල් ඒත් බය වෙන්න එපා. මම නුඹලා සමග සිටිමින්නේ සියල්ලෙන් අතිශයින්ම ජය දෙනවා කිව්වා. අද උදේ යාඥාවෙන් බයනක සුපුවත ගෙනියන්න. Right, come on. සහෝදරි කුසුමලතා මැණිකේ පැමිණ සිටියේ බේයන්ගොඩ සිට ඒ සහෝදරිකව යගේ සමියගේ අම්මට නැන්දම්මට යක්ෂාත්මක බලපෑමක් තිබුණා කියලා මේ ළඟදී දවසක රාත්‍රී කාලයේදී ඇයට යක්ෂාත්මය ගොඩාක් ඇවිස්සලා වස්ත්‍ර නැතුව ගොඩාක් යා දඟලලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කාටවත් එයාව පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මගේ සහෝදරියට ඒක දැනගන්න ලැබුණාම විශේෂයෙන්ම අපේ දේවස්ථානයේ නිකුත් කරන මයික්‍රොචිප් එකක් අරගෙන ඒක ෆෝන් එකට දාලා සැමියාගේ යාඥා කරපු තෙලුයි යාඥා කරපු සලුවකුයි වහාම ඇගේ නිවසට යවලා තියෙනවා. සාම්පුරුෂයා ඒට ගිහිල්ලා ඒ මයික්‍රොචිප් එක ඒ යක්ෂාත්ම තරවට කිරීම ඒක දාලවලා ඒ අම්මට අහන්න සලස්සලා තියෙනවා. සල්ප වේලාවක් යනකොට එයාට සිහි කල්පනාව ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙන එයාට මොකද උනේ කියලා කොහොම හරි වසර ගණනාවක් තිබුණා යක්ෂාත්මෙන් නැන්දම සම්පූර්ණයෙන්ම එදා නිදහස් වුණා. යේසුට ගොඩක් ස්තුතියි කියලා සාක්ෂි දෙනවා. ගොඩක් ස්තුතියි මගේ යේසුනේ. එල්පිටියේ ඉඳලා ආපු මානෙල් කියන සහෝදරිය කිව්වා අවුරුදු 21ක් තිස්සේම හතිය රෝගය නිසා හැමදාම උදේට බෙහෙත් පෙති 4යි අනිවාර්යයෙන්ම රැට ඉන්හෙලර් එක පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. නමුත් සති කීපයක් එනකොට ඊයේ දවසේ ආශාක්ෂි දරුවා 21 අවුරුද්දක හතිය රෝගය සම්පූර්ණයෙන්ම සුවයි කියලා සාක්ෂි දරුවා. ආමේන්. සහෝදරි ජයන්තා ජයලත් යටියන්තොට සිට පැමිණ සිටියේ. සහෝදරිකා මාස 6ක පමණ කාලයක් හිසේ තද කැක්කමක් තිබුණා. අතපය ඔක්කොම පණ නැති වෙනවා කියලා කිව්වා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ගියාම වෛද්‍යවරු කියලා තියෙනවා නහර දෙකක ලේ ගමනාගමනේ අවහිර වෙනවා. දකුණු අතේ වම් අතේ අත් දෙකේම නහර සැත්කමකට ලක් කරන්න ඕනේ. ඔක්තෝබර් මාසේ 8 වෙනිදා අපි සැත්කම කරමු කියලා තමයි කියලා තියෙන්නේ. මගේ සහෝදරිය කිව්වා ඒ අතරවාදී ගිය සතියේ පළවෙනි වතාවට මේ ස්ථානෙට ආවා. එයාට ගෙදර වැඩ කිසිම දෙයක් කරගන්න බෑ. අතපය පණ නැහැ කියලා කිව්වා. හොරණෑ පිමිනු
එතකොට ඇදගෙන වැටුණා. ඒ විතරක් නෙමෙයි දේව මඟ පෙන්වීමක් ලැබුණා කිව්වා. ඔබ යම් කෙනෙක් ඉන්නවා ඔබගේ අතපය පණ නැති වෙනවා. ඔබ වේදිකාවට එන්න කියලා වේදිකාවට ඇවිල්ලා යාඥා කරගත්තා කියලා කිව්වා. එදා රෑ ගෙදර ගිහලා යාඥා කරපු සලුව අතේ තියාගෙන හිටියලු. එතකොට කවුදෝ කියන ඇහුණලු ඔක අතේ තියන් ඉන්න එපා. ඔකේ තියෙන ඒවා කියවන්න කියලා. එයා වහාම නැගිටලා සලුවේ ලියලා තිබ්බ හැම වචනයක්ම කියවලු. ඊට පස්සේ නිදාගත්තලු. මාස 6ක්ම රැට නිින්ද යන්නේ නැහැ. හරි අමාරුයි වේදනාවයි කිව්වා. එදා සුවසේ නිින්ද ගියා. පවෝදා නැගිනකොට ඔක්කොම අමාරු ඉවත් වෙලා සත්‍යවත් ඕනේ නෑ යේසුර ගොඩක් සිතේ කියලා සාක්ෂි දරුවා. Lord. ඊයේ දවසේ මඟ පෙන්වීමක් ලැබුණා. ඔබ නිවසේ කෙනෙක් ඉන්නවා. ඔබ නිවසේ ළඟම මරණ දෙකක් සිදු වුණා. තුන්වෙනි මරණය සිදු වෙන්නත් ඉස්සෙල්ලා ඔබ ඉදිරියට එන්න කියලා. ඒ වෙලාවේ නල්ලදරන් කට්ටුවේ ඉඳලා ආපු දිනුෂා කියන සහෝදරිය වේදිකාවට ආවා. වේදිකාවට එනකොටම යට යක්ෂාත්මෙන් ගොඩාක් එයා දැඟලුවා. නමුත් යාඥාව ඉවරනකොටම වේදිකාවෙදම යක්ෂාත්මය නිදහස් වෙලා දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුති කරා. Amen. සහෝදරී ජයශ්‍රානි පැමිණි සිටි වාදුවේ සිට අවුරුදු 24යි වයස කියලා කිව්වා. අවුරුදු 20ක පමණ කාලයක්ම එයාට කන් දෙක වැඩි ඇහෙන්නේ නැහැ කියලා කිව්වා. එයා උපකරණයක් පාවිච්චි කරනවා කියලා කිව්වා. ඒ දවසේ පළවෙනි වතාවට ආවා. නමුත් අන්තිම යාඥාවෙන් පස්සේ එයා උපකරණය අයින් කළා. අවුරුදු 20කට පස්සේ මගේ කන් දෙක දැන් හොඳට ඇහෙනවා කියලා ගොඩක් සතුටු කරන මේ සාක්ෂි දරුවා. හොඳ පුඩියක්. ඔක්කොම මට නම් රජුනේ යේසු රජුනේ යේසු රජුනේ මට නම් කිසිවක් කරගන්නට
හැමදේම කර දුන්නේ ඔබ මට යේසුනේ මට නම් මොකවත් කරගන්නට බෑ යේස හැමදේම දුන්නේ ස්තුති යේසු රජුනේ ඔබට ස්තුති යේසු රජුනේ 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 Tutti, Yesu Rajune, Tutti, Yesu Rajune. Hallelujah, pray. Yalama, yes. Thank you, Lord. Yes, yes. Hallelujah. මරුගේ මිටියවත කියලා බයිබලේ තියෙනවා පොඩි වචනයක්. යාමට බය නැහැ. ඉතින් මරුගේ මිටියවතේ බාගෙට ගිහින් ආපු කෙනෙක් ඉන්නවා අපි අතරේ ඇවිල්ලා. මගේ මෙතුමාගේ සාක්ෂිය ඔබ මෙන්න කලින් දවසක් දා ආන්ට ඇති හෘදයාබාධය හැදිලා එන්න හෘදයාබාධය හැදිලා ඉස්පිරිතාලේ ගෙනි අරගෙන දුවන දැන් වයිෆ් ඉස්පිරිතාලේ යන වයිෆ් ට කාර් එකේ ලෝගෙන ගියේ මයික් එක දෙන්න කාර් එකේ ලෝගෙන ගියේ නෑ 2010 වර්ෂයේදී සැප්තැම්බර් මාසයේ මම හිතෙන්ද දෙන්නම ඔයාලට ස්ටාර්ට් කරන්න අර ඒ කතාව ඉන්සෙල් කියලා කාර් එකේ ලෝවන් ගියේ වයිෆ් ඔයාද ටැක්සියක් ඒ ස්විට්සර්ලන්තේ ටැක්සි සර්විස් එකක් ගෙනගෙන ටැක්සි අර යනකොට ඇම්බියුලන්ස් එකට එන්න කිව්වම ගෙදර කලබල වෙලා මගේ දුව කෝල් කරලා තින්නේ ටැක්සි එකට. ඊට පස්සේ යනක මම යාට දැනෙනවා ඒ කොච්චි පාරේ යන ඩක්කුවක් වගේ කොහෙද එයාගේ ආත්මය පහලකට යනවා හයියෙන්. ඔව්. එතකොට යාට දැනවලු එකම මූණේ දාඩිය දාලා කියලා. ඊට පස්සේ කොමාරේ මෙයා වම් පොකට් එකේ තමයිලු නිතරම ලේන්සුව තියන්නේ. ඔව් දාඩියට පින්න ලේන්සුව ගන්න යනකොට දකුණු අතට අත දැම්ම. වම් පැත්තට බර වෙලා හිටියේ. ඔව් ඉන්න ඔයා මුලින් ඉඳලා කියන්න දැන්. ඊට පස්සේ කුමාරි සාක්කුවට අත දානකොට ගෑවිලා තියෙන්නේ අපේ යේසුස් ආත්ම හරි සලුවක්. ගෑවිච්ච ගමන් මම හිතනවා මට නිකන් මවිලා පේනවා අර ඩක්කුව යන වේග යා ගෑවිච්ච ගමන් පල්ලෙහාට යන ඩක්කුව නැවතුණා ඒක. එයා සිහිය ආවා මට. හරි කියන්නකෝ කෙටියෙන් කියන්න සාමාන්‍යද. ඒ වෙලාවේ මේ මම ටැක්සි රේඩියෝ මාත්‍යට කිව්වා මම පුළුවන් ඉක්මනට රෝවල්ලට රැගෙන යන්න කියලා. එයා ඊට පස්සේ අරගෙන යන ටිකක් දුර යද්දි මගේ ඇස් දෙක පිය වුණා. එතන ඉඳලා මම දැක්කේ අමුතු ලෝකයක්. මේ මම දැක්කා ලොකු දුමක් ඇතුලේ මම යනවා. ඒ යනකොට මේ ටිකක් ගියාම මේ මට ඇහුණා ශබ්දයක්. මම දැක්ක පොඩි අර රේල් පාරක් වගේ මේ පොඩි අර ඩක්කුවක පොඩි වාහනයක් තිබුණා රෝද අතරයි. මට ඇහුණා එක්කෙනෙක් එනවා ඕකේ වාඩි වෙන්න කියලා. මම ඊට පස්සේ වාඩි වුණා වාඩි වෙලා වටපිට බැලුවා කවුද මාව මේ වෙලේ බේරගන්න ඉන්නේ කියලා. ඒලේ කවුරුත් හිටියේ නෑ. ඊට පස්සේ ඒක යන්න පටන් ගත්තා. දැන් මට පේනවා ඕක යනවා නිකන් ගුවාවක හරි අඳුරුයි පොඩි ඉටිපන්දන් එලි වගේ තියෙනවා. තනින් ඕම යන ගමන් මගේ පුතා වාඩි වෙලා ගිය වම් පැත්තේ. මම ඒ පැත්තට බර වෙලා තමයි ගියේ යනකොට මගේ මේ නල්ලේ හැමදේම දාඩිය දාන්න පටන් ගත්තා. ඒ දාඩිය දාන්න පටන් ගන්නකොට දැන් මගේ වම් පැත්තේ සාක්කුවේ මම ලේන්සුව ගන්න ගියාට මට ගන්න ලැබුණේ නෑ ඒ වෙලේ. ඊට පස්සේ මම නොදැනීම මගේ දකුණු පැත්තේ සාක්කුවට අත ගියාම මට හවුණා මට දැනුණා. අරගදී මේ ලේන්සුව ආවා එළියට. මේ පියතනකට මගේ ඇස් දෙක ඇරුණා. එතකොට මම රෝලට ඇවිල්ලා ඉවරයි. ඒලේ කට්ටිය මම ඉක්මනට ලෑස්ති කරගත්තා. ඒතකොට කිව්වා සමහරට ඔපරේෂන් එකකට ගන්න වෙයි බලමු කියලා.
ඒ වෙලෙම ඒගොල්ලෝ මට ඔක්සිජන් දීලා ඔක්කොම කරලා ඉන්නකොට මට කිව්වා මගේ ලේ චෙක් කරලා බලන්න ඕනේ කොහොමද තත්ත්වය කියලා. ඊට පස්සේ පළවෙනි පහ ගිලාපම් කිව්වා තාම නෑ ටිකක් ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕම දෙවෙනි පාරේදී මට අර ආයිත් මතක් වුණා ලේන්සුව. ඒක අරගෙන මම පපුව උඩ තියාගත්තා. ඒ තියාගෙන ඉන්නකොට මට දැන් ටිකක් වෙලා ඇද්දි ඇහෙනවා ගීතිකාවක්. ඒ ගීතිකාව කියන්නේ මොකද මම අර මේ දේවගතතුමාගේ ගීතිකා කැසට් එකක් ගෙදරදී අහලා තිනවා. ඒකේ ඒ ගීතිකාව යනවා මේ මාර්ගය ඔබයි සත්‍ය ඔබයි ජීවනය ඔබයි. ඔබ ජීවනේ ඒ ගීතිකාව ඒක දැන් උඩින් ඇහෙනවා. දැන් මේ මගේ ඇඳ උඩින් ඒක නිකන් පාවෙවි වගේ යනවා. ඊට පස්සේ දැන් හතරවෙනි පාරටත් ගියා ලේ චෙක් කරන්න ගිහලා අන්තිමට ડોක්ටර් කිව්වා දැන් මේ පාර හරියන්නේ නැත්නම් ඔපරේෂන් එකට ගන්න ඕනේ. ඊට පස්සේ කිව්වා මෙයාට කන්න දෙන්න මුකුත් එපා තියන්න කියලා. ඒ ඉන්නකොට මේ මම දැන් කල්පනා ඒ වෙලේ මං ජේසුස් වහන්සේ හරියට අඳුරගෙන හිටියේ නෑ. ඔව්. ඊට පස්සේ මම ඉතින් පුළුවන් විදිහට යාඥා කරා ජේසුනි මාව ඔබ වහන්සේට සෑම දෙයක්ම කළ හැකි මාව බේරගන්න කියලා. ඊට පස්සේ හතරවෙනි පාර ඇවිල්ලා ડોක්ටර් මංගාට ඇවිල්ලා කිව්වා ඔයාට ගෙදර යන්න පුළුවන් ඔයා සනීප වෙලා තියෙන කියලා. හලෙලූයා. යේසුස් බලන්න. ඊට පස්සේ මට ඒ වෙලේ හිතා ගන්න බැරුව ගියා මොකද මට වුණේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ යන්න මාසයකට පස්සේ එන්න කිව්වා. ඔක්කොම අපි චෙක් කරලා ඔයාට කියනවා මොකක් හරි දෙනවා. ඊට පස්සේ මම මාසයකට පස්සේ ගියාම මට කිව්වා ඔක්කොම හරි ඔයාට කිසිම හෘදයාබාධ නැහැ. ඒ හැදෙන්න ආපු ඒවා වැහිලා ගිහිල්ලා කිව්වා. හැදෙන්න ආපු ඒවා වැහිලා ගිහිල්ලා. ඔව් ඊට පස්සේ මේ ඒක සැප්තැම්බර් මාසෙ උනේ මම නමුත් ඒ අවුරුද්දේම ලංකාවට ආපු වෙලේ මම ආවා දෙසැම්බර් මාසේ. ඒට ඉස්සෙල්ලා පොඩි කතාවක් කියන්න ඕනේ. මම මේ CDs බැලුවා මේ ප්‍රංශේ මම ඉඳලා ප්‍රංශයට ගිය වෙලේ ඒ ප්‍රංශ සභාවේ ගෙදරකදී මේ අපේ දේවගතතුමාගේ මේ CDs වගේ බැලුවා. ඒතකොට මට එච්චර පැහැදිලිමත් තිබුණේ නැහැ ජේසුස් වහන්සේ ගැන. ඕකේ. මම ඉතින් ඕක බලන් ඉතින් අර පාස්ට් ඉතින් අර දේශනාව කෑ ගාලා කෙද්දි මම ඉඳගෙන ඒ සභාවේ කීප දෙනෙක් හිටියා. මම නැගිටලා ගියා මේ පිස්ස මොනවද මේ දොඩවන්නේ කියලා. right. මේ ඒ කියන්නේ මට එච්චර ඒක තේරුම් සෙනග අරගොල්ලෝ ඉඳගෙන බලන් ඉඳිද්දි ඔයාම විතරක් නැගිටලා ගියා. මේ පිස්ස මොනවද දොඩවන්නේ කෑ ගගා කියලා. ඊට පස්සේ ඒ ඉඳලා කොහොම හරි මට එන්න වුණේ පිස්සගේ සභාවට සුවය ලබන්න. හලෙලූයා. ඉතින් මට ඇත්තටම ඒලේ මම කල්පනා කරා ඇයි ස්වාමීන් වහන්සේ මම මෙතනට මාරින්නේ කියලා. මම හිතාත කමන්නේ ස්වාමීන් වහන්සේ කැමැත්ත කියලා ඇත්ත වශයෙන්ම මේක හිතාගත්තට මගේ ඒක වෙලාවට මට ලැජ්ජයි තුණා දැන් මම යන්නේ තින්නේ මෙතනට නේද කියලා. ඊට පස්සේ මේ ඇවිල්ලා කොහොම හරි මට ඉතින් එය ඇතුළත තිබුණ අදෘශ්‍යමාන ආත්ම වර්ගයක් ඒක මම සම්පූර්ණ සුවය මේ සභාවෙන් තමයි ලැබුවේ. ඒ ලැබලා මම ඉතින් මගේ ලංකාවට ආපම තියෙන එකම සභාවත් මේකයි. ඉතින් මම හැම පාරම ඉතින් දැන් මේ සභාවට සහභාගී වෙනවා. ලංකාවට આવොත් මේක තමයි මම එන්නේ. යේසුස් ස්තුති වේවා. හලෙලූයා. come on. අද මම සුවයෙන් ඉන්න සතුටිනුත් ඉන්න මම ජේසුස් වහන්සේ දැන් අඳුරගෙන තින්නේ. ඉතින් මම හිතනවා මෙන් ඉදිරියට මට යන්න බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. 70යි වැඩි වුණොත් 80යි යන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. සවිදාස්ගේ පොරොන්දුව 70යි 80යි right. සංගීත කණ්ඩායම අද පරක් වෙන්න වෙනවා. අපි දේශනාවෙන් පස්සේ යමු නමස්කාරයට. ගෙන්න පඳුරු බෑග් අරගෙන ගොඩනැගිලි ආධාර උදව් තාම